හරිද? අපි මේ සෙෂන් එකේදී කතා කරන්නේ ජෛව විවිධත්වය, ජෛව විවිධත්වයේ වැදගත්කම කී සතියේ කතා කරාට ලියන්න බැරි වුණා. හරි? ලියන්න බැරි වුණා. මේ රූපේ අවශ්‍ය නැති හින්දා මකලා දාමු. දිනේ දාන්නේ පොතේ. මොකද ඒක වෙන පොතක් හින්දා දිනේ දැමිය යුතුයි. ඔව් 8යි 8. 8 වෙනි මාසේ 8 වෙනිදා. 2028. හරි. ලියමු. පුතේ. අනිත් පොතේද සර්? ඔව් ඔව්. ඒකනේ බෝඩ් එක මකලා දැම්මේ. හරි. අපි ලියමු. මාතෘකාව ලියන්න නේද තියෙන්නේ? ජෛව විවිධත්වයේ වැදගත්කම කියලා ලියලා තියෙන්නේ. ලියලා නැද්ද? ලියලා තියෙනවා. එහෙනම් ලස්සනට ලියන්න පුතේ මාතෘකාව. ලියන්න මාතෘකාව ලස්සනට ජෛව විවිධත්වයේ වැදගත්කම කියලා. පිටුව 22 පුතේ. අත කැඩනකම් ලියන්න තියෙන මං කියවනවා පුතේ. එදා කියලා දීපු ටිකනේ. අත කැඩනකම් ලියන්න තියෙන්නේ. දැන් කියනවා අර පාඩම කරා නම් හොඳයි. ඉස්සෙල්ලා කිව්වා නෑ නෑ මේ පාඩම කරමු කියලා. මේගොල්ලොත් මානව මිනිස්සු ලියමු. ජෛව විවිධත්වය නිසා පරිසර පද්ධතියකට විශාල විවිධත්වයක් ලැබී ඇති අතර එම ජෛව විවිධත්වය නිසා පරිසර පද්ධතියක යහ පැවැත්ම හා ස්ථායීතාවයද ස්ථායීතාවයද වැඩි වේ. අලුත් ඡේදයකට යන්න. ශ්‍රී ලංකාව සැලකූ කල වැඩි වේ. ශ්‍රී ලංකාව සැලකූ කල අලුත් ඡේදයක් පුතේ. ශ්‍රී ලංකාව සැලකූ කල ලෝකයේ ජෛව විවිධත්වය අතින් ඉහළම රටක් ලෙසට සැලකිය හැක. අලුත් ඡේදයකට යන්න. ජෛව විවිධත්වය නිසා
ජීවීන් අතර තරංගය ජීවීන් අතර තරංගය අඩු වී යයි ජීවීන් අතර තරංගය අඩු වී යයි සතුන් ආහාර වාසස්ථාන කමා දාන්න ඕන පුතේ ආහාර වාසස්ථාන ආරක්ෂාව සහකරු හෝ සහකාරිය සඳහා සටන් වදිති කොල්ල ගහගන්න පුතේ කෙල්ලෝ ඉන්න අර මාතර පැත්තේ පිහින් ඇල්ලෙන් මැරුනේ දැන් තඩු දවසින් ඒ කෙල්ල වෙන කාවරි බැඳලා යනවා ඊට පස්සේ එකෙක් පොළොව යට එකෙක් ඉරේ මෝඩ වැඩ කරනවා හෝමෝන වෙනස් වෙනකොට සහකාරිය ඕ මොකද පුතේ චන්දිත ඒව හිතන්නේ මොකද සහකාරිය සහකරු හෝ සහකාරිය සඳහා සටන් වදිති නේද සහකරු හෝ සහකාරිය සඳහා සටන් වදිති නේ හරි ශාක පස ආලෝකය ඉඩකඩ ජලය හා වාතය වැනි දෑ සඳහා සටන් වදිති අලුත් ඡේදයකට මෙලෙස ශාක විසින් තම මුල් විවිධ මට්ටම් වල පිහිටුවා ගනිමින් ජලය ලබා ගැනීමට උත්සාහ කිරීමෙන් තරඟකාරීත්වය අවම වීමක් සිදුවේ. පුතේ 12.4 රූප තුනම එක පෙරට තියෙනවානේ. අලෝ මුද ලස්සන්ට. පුළුවන් අය කලර් එකක් ගහන්න බල කරන්නේ නැහැ. black and white ගහුවත් කමන්නේ නැහැ. අලුත් ඡේදයකට යන්න ඉඩ තියලා පක්ෂීන් ලබා ගන්නා ආහාරයේ ස්වභාවය අනුව
ලබා ගන්නා ආහාරයේ ස්වභාවය අනුව ඔවුන්ගේ හොටේ හැඩය වෙනස් වීම ඔවුන්ගේ හොටේ හැඩය වෙනස් වීම හා වාසය කරන ස්ථානය අනුව පාදයේ ස්වභාවය වෙනස් වීම ස්ථානය අනුව පාදයේ ස්වභාවය වෙනස් වීම විශේෂයක් කොට සැලකිය හැක හරි විශේෂයක් කොට සැලකිය හැක පුතේ ඕගොල්ලෝ ගන්න ඕනේ රූපකොළ මේ දවස්වල පරිස්සමෙන් කඩවල වලට යන්නේ සත්තුන්ගේ පක්ෂීන්ගේ පොටේ හැඩය පාදවල වෙනස්කම් තියෙන රූපකොළ තියනවා ගන්න අන්තර්ජාලයෙන් භාගත කරගන්නත් පුළුවන් හරි මම මේ කියන පක්ෂීන්ගේ හොටේ පාදයේ අලවමුද පුතේ කැන්සල් කරලා ලියා ගන්නවද ගිරවා පාදයේද නෑ හොටයි පාදයේ දෙකම ගිරවා උකුස්සා කොකා හංසයා කපුටා පැණිකුරුල්ලා කොට්ටෝරුවා හංසයා කිව්ව නේද මම කීයක් විතර කිව්වද තව ලියන්න නරියා නරියා ලිව්වද පුතේ නෑ සර් ඔය ඇති අන්තන් ඒ ලියන්න ඕනේ නැහැ කියලා හිතුණා නම් හොඳයි ඉතින් හරි කපුට ඕනේ කුකුලා ඇහිඳ කනවනේ වීකුරුල්ලක් දාත ඇහි ඕන්න ඇතිනේ එන්න පැණිකුරුල්ලා කිව්වනේ මන්නේ නරියව දාපුවා ඉන්නවනේ කෙනෙක් මකා ගන්න ෂේප් එකේ එහෙම නැත්නම් නරියෙක්ව දාන්න පුතේ හොටක් දාලා එන හරි ඒක ඉවරයි ඥාන විකෘති කළ මොකක් හරි නව ප්‍රභේදයක් හදලා ආත්මා කියෙව්වා බිමාෂා පුතේ 23 පිටුවේ කුරුල්ලොන්ගේ හොටවල් ටික තියෙනව නේද රූපයක් ඔව් සර් ඊට යට ඡේද කියවන්න කෘෂි කර්මයේදී භාවිත කරන බොහෝ ශාකවල හා සතුන්ගේ නොහික්ත දර්ශ වයිල්ඩ් ටයිප්ස් බොහෝමයක් ස්වභාවික පරිසර පද්ධතිවල ඇත. පලිබෝධකයින්ට ඔරොත්තු දීම, අහිතකර පරිසර තත්ත්ව දරා සිටීම, ලෙඩ රෝගවලට ඔරොත්තු දීම ආදියට හේතු වන ජාන මෙම නොහික්ත දර්ශවල ඇත. මෙම ජාන කෘෂිකර්මයේදී හිතකර ලෙස භාවිතයට ගත හැකි වී තිබෙන්නේ ජෛව විවිධත්වයේ හේතුවෙනි. අන්න හරි පුතේ දැන් එතකොට වර්තමානයේ ජෛව ඉන්නව නේද විවිධත්වයේ හේතුව අපඩින් එක් එක් ප්‍රදේශවලට ආවේනික ඒක වෙන එකකට දෙමු හරි එතකොට පුතේ
දැන් ඉන්නවනේ බල්ලෝ එක එක ಜಾති. ඕගොල්ලෝ දන්න ಜಾති ඉන්නවද බල්ලෝ එහෙම එක එක ඒවා? රොට්වැලර්, පිට්බුල්, රොට්වයිලර්, පිට්බුල්, ඇමරිකන් බුලි, අමිෂලා ගෙදරත් ඉන්න එකව කිව්වා හරි. ජර්මන් ෂෙපර්ඩ්, ලැබ්‍රඩෝ, ලැබ්‍රඩෝ. තව ඉන්නවා ඩැල්මේෂන්ලා, මොමනේරියන්ලා, රිච් බෑක්ලා, ලයන් ෂෙපර්ඩ්ලා, හස්කිලා ඉන්න ගොඩාක් ಜಾති. ඔය මොන ಜಾති හිටියත් අතීතයේ මිනිස්සුත් එක්ක ඉඳලා තියෙන පුතේ වුර්කෙක් වගේ එකෙක් නේද? වුර්කෙක් වගේ එකෙක් නෙවෙයි වුර්කෙක් තමයි. තේරුණාද? ඔයගොල්ලෝ ඇල්ෆා කියලා ෆිල්ම් එකක් එහෙම බලලා තියෙනවද? ෆස්ට් ඩොග්. තේරුණාද? මිනිස්සයාට ඊළ වෙච්ච පළවෙනි බල්ලා ගැන එහෙම තියෙන ලස්සන චිත්‍රපටියක්. ඒ වගේව බලන්න නෑ පුතේ. හරි. මතක තියාගන්න. එතකොට ඒ ආපු ඥානනේ මේ අද තියෙන විදියට මොනවා හරි ඥාන විකෘති වීම වලට වෙනස් වෙලා ඩැල්මේෂන් කියයි, රොට්වයිලර් කියයි, ඩොබර්මන් කියයි එක එක වෙනස් වෙලා තියෙන්නේ. තේරුණාද? මතක තියාගන්න. ඒ අතීතයේ පැවති ඥාන වලට කියනවා පුතේ වයිල්ඩ් ටයිප්ස්. හරි නොහික්ත ඥාන. ඒගොල්ලෝගේ තියෙනවා හොඳ පරිසරයේ නරක කාල වලට ඔරොත්තු දෙන්න පුළුවන් ගතිය. ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන්න පුළුවන් ගතිය. ඒවා වර්තමානයේට භාවිතයට ගන්න පුළුවන් නම් එතන වර්තමානයේ ඉන්න අයටත් ඒ ලක්ෂණ ලබා දෙන්න පුළුවන්. තේරුණාද? හස්කිලා වගේ තමයි. වුර්කියෝනේ හස්කිලා ඉතින් වුර්කියෝ වගේනේ පුතේ නේද? නේ එතකොට පළවෙනි බල්ලත් ඉතින් හස්කි කෙනෙක් වගේ ඇති අනිවාර්ය. වුර්කෙක් නේ අනිවාර්ය. වුර්කියනවා ඊළ වෙලා තියෙන්නේ. හරි? අපි ඊළඟ ඡේදය කියවන්න දෙමු. පල්ලෙහා පැත්තෙන් එක්කෙනෙක්. උදිත කියවුවද? උදිත කියවුවද? නැද්ද? නෑ සර්. ඊළඟ ඡේදය කියවන්න පුතේ. 23 පිටුවේ දෙවෙනි ඡේදයේ ජෛව විවිධත්වය. ජෛව විවිධත්වය හේතුවෙන් එක් එක් ප්‍රදේශවලට ආවේනික ජීවි විශේෂ ඇති වී ඇත. එක් භූගෝලීය ප්‍රදේශයක හෝ රටක පමණක් දැකිය හැකි ජීවි විශේෂ ආවේනික විශේෂ ලෙස හැඳින්වේ. එම ආවේනික විශේෂ සංරක්ෂණයට මිනිසා යොමු වී තිබෙන්නේද මෙම පුළුල් ජෛව විවිධත්වය හේතුවෙනි. හරි. ටැප්පයක් කිව්වා වගේ කිව්ව එකපාරට මැදදී මම මේ බය වුණා මොකද එකපාරට ෆ්ලෑෂ් වගේ කිව්වා මට හරියට. ඉතින් මතක තියාගන්න ඔය යම් ප්‍රදේශයකට විතරක් ආවේනික ජීවීන් ගැන අපි එදා කිව්වා නේද? යම් රටකට යම් ප්‍රදේශයකට විතරක් අයිති ජීවීන් ඒගොල්ලොන්ට කියනවා ආවේනික ජීවීන් කියලා. නේද? ඒකදේශිකයි. endemic species. ලංකාවේ උතන දීලා තියෙනවා. ලංකාවේ විතරක් ඉන්න පක්ෂියෙක් උතන දීලා තියෙනවා පුතේ. කවුද? සිලෝන් බ්ලූම් කැහි බෙල්ලා උතන දීලා තියෙනවා. ඔව්. බලි කුකුලත් හරි. කැහි බෙල්ලා. ඉරෝසිසා ඉන්නෝර්නාටා. ඊට පස්සේ බලි කුකුල ගෝලස් ලෆියාටි. හරි? විද්‍යාත්මක නාමය ගෝලස් ලෆියාටි. බලි කුකුලගේ තව විශේෂත්වයක් තියෙනවා. මොකද්ද බලි කුකුලගේ විශේෂත්වය? දන්නේ නැහැනේ කට්ටිය. දන්නේ නැහැනේ. නළුවෙක්ගේ නිලියෙක්ගේ මොකක් හරි එකක් ඇහුවා නම් දන්නවා. ලංකාවේ මොන පක්ෂියද? ලංකාවේ ජාතික පක්ෂිය. ඒක තමයි වලියට බර අපේ කට්ටිය නේද පුතේ. වලි කුකුලනේ ජාතික පක්ෂියනේ. ඊට පස්සේ රිලව ඉන්නවා උතන. පලාපොළක ගිය සතිය කිව්වා වගේ මට මතකුත් තියෙනවා මේක. බන්දුල පෙතියා. බන්දුල පෙතියා කියන්නේ ඇයි පුතේ? ඇයි බන්දුල පෙතියා කියලා නම ඇවිල්ලා තියෙන්නේ? බන්දුල සර් තමයි මෙයාව හොයාගෙන තියෙන්නේ. මහාචාර්ය බන්දුල. ඒ මහත්මයාට ගරු කිරීමක් විදිහට තමයි නම යොදලා තියෙන්නේ. අශෝක පෙතියා. අශෝක සර් තමයි මෙයාව හොයාගෙන තියෙන්නේ. පුන්තියස් අශෝකේ. තේරුණාද? අශෝක සර්ට ගරු කිරීමක් විදිහට යාගේ නම යොදලා තියෙන්නේ. මතක තියාගන්න මේ වගේ සොයා ගැනීම කළොත් එහෙම සාමාන්‍යයෙන් නම කොටසක් යෙදීමේ අවස්ථාවක් තියෙනවා. තේරුණාද? ශාක සත්ව දැන් බලන්නකො ඇත්තටම දැන් මේ සොයා ගැනීම මෙහෙම කරලා තියෙන මේ දේවල් එක්ක සලකලා බලද්දි මම මේ නිකමට කියන්නේ දේශපාලඥයෝ කියන වැඩකට ඇති හොඳ කියලා බලන්න. මම මේ නිකන් කියලා බලන්න පරිසරයේ වගේ දේවල් හොයාගෙන ඒගොල්ලෝ සංරක්ෂණය කරන්නේ දේශපාලඥයෝ පුතේ මේ ගෙදෙට්ට එනකොට ගාලා පන්නන්න ඕනේ පුතේ. හරි? මම ඒකයි කියන්නේ. අපි ඊළඟ ඡේදෙත් කියවලන්න. ඊළඟ ඡේද දෙමු අපි උඩ පැත්තේ කෙනෙක්ට උඩුපිලියේ කෙනෙක්ට දෙන්නේ. විමාශ චන්දිත පුතේ
චන්දිත කියන්න ජල මූලාශ්‍ර. ජල මූලාශ්‍ර පස ආරක්ෂා වීම, දේශගුණික සාධක හිතකර පවත්වා ගැනීම, පරිසර දූෂණය අවම වීම සඳහා ජෛව විවිධත්වය වැදගත්ය. විනෝදාස්වාදයේ විවිධ පර්යේෂණ හා අධ්‍යාපනික කටයුතු සඳහාද ජෛව විවිධත්වය ඉතා වැදගත් වේ. ඇත්තටම වැදගත්. හැබැයි මතක තියාගන්න පර්යේෂණ ඒ වගේ දේවල් වලදී පුතේ ජෛව විවිධත්වයට හානි කරන්න එපා කියලා තමයි කියන්නේ. ජෛව විවිධත්වය හැකි තරමින් මොකද කරගන්න ඕන පුතේ? රැක ගන්න අපි උත්සාහ කරන්න ඕන. තේරුණාද? හරි. අපි ලියමු එන අත ගන්න. සර් රිලව කියන්නේ ආවේනික සත්වයේද? කවුද? රියාද? රිලව රිලව ඔව්. ඒ කියන්නේ මෙහෙමයි පුතේ ඉන්දියාවේ ඉන්න ස්පීෂීස් එක නෙමෙයි ලංකාවේ ඉන්නේ. දැන් ලංකාවේ ඉන්න ඔය අලු අඳුර හැම පුතේ ලංකාවට විතරක් ආවේනිකයි. මම ඒගොල්ලෝ අහපු නෑ රිලව ඉන්න ප්‍රභේද එක එකයි ඉන්නවනේ පුතේ. එතකොට දැන් ලංකාවේ ඉන්න ප්‍රභේදය වෙනස්. දැන් අලු අඳුරේ කතාව නම් කියන්නේ මම ඇත්තටම මූණ රෝස පාට. ඔව් මේ නහයම උඹ නිකන් රෝස පාට වගේ නිකන් රෝස පවුඩර් දාලා ගෑන් ළමයි ඉන්නා වගේ පොඩ්ඩක් ඒ වගේ ගතියක් තියෙන පුතේ නේද? මේ මොකද්ද? මෙයාට වඩා වෙනස්. මෙයා නම් පුතේ නිකන් බෙකම් කට්ටයක් කපලා වගේ ගතියක් තියෙන කොණ්ඩේ කට්ටයක් කපලා වගේ නේද? බෙදලා නේද නිකන් ඈ? මේ ඔය අලු වතුර ගැන කියනකොට මම ඒක අත්දැකීමෙන් කියන්නේ මේ බයෝඩයිවර්සිටි කන්සර්වේෂන් ඉගෙන ගත්ත මගේ MSc එකට බයෝඩයිවර්සිටි ඉගෙන ගත්ත ඩොක්ටර් දෑල මැඩම්. ඒ මැඩම්ගෙන් තමයි මම ඉගෙන ගත්තේ සබ්ජෙක්ට් එක. ඒ මැඩම් තමයි අලු වතුර හොයාගෙන තියෙන්නේ. තේරුණාද? අලු වතුර පිළිබඳ පරීක්ෂණ මගේ රිසර්ච් මැඩම්ගේ රිසර්ච් එකකටත් මට කතා කළා. මට ඉතින් මේ රාජේ ගුරු වෘත්තිය ටියුෂන් ඒවා හින්දාදී මම අතට සම්බන්ධ වුණේ නැහැ. ඒ අපේ අවාසනාව. කවදා හරි ජීවිතේම අවස්ථාව આવුත් රිසර්ච් වලට ඒවට සම්බන්ධ වෙන්න පුතේ අධ්‍යාපනය සම්බන්ධ වෙන්න. තේරුණාද? හරි. කොහොම හරි මැඩම් මේ හොයාගත්ත අලු අඳුර තව විදේශීය කණ්ඩායමක් එක්ක තමයි පරීක්ෂණය කරලා තියෙන්නේ. පස්සේ පුතේ විදේශීය කණ්ඩායම ඒගොල්ලෝ හොයාගත්ත විදිහට ඒක පුතේ ICZN එකට යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ ICZN එක කියලා කියන්නේ සත්තු සම්බන්ධව ලෝකේ තියෙන ලොකුම ඕගනයිසේෂන් එක. ඒකෙන් තමයි ඔය සත්තුන්ට නාමකරණය කිරීම මේ වගේ දේවල් කරන්නේ. ශාක සම්බන්ධ නම් ICBN එක. හරි? එතකොට පුතේ කොහොම හරි මැඩම් නඩු කියලා ඒගොල්ලොත් එක්ක අවසානයේ මැඩම් ජයග්‍රහණය කළා තියෙනවා ඒකෙන්. නඩුවත් ගොඩක් කල් ගිහිල්ලා තියෙනවා. ඉතින් ලංකාවේ අලු අඳුන. ඉතින් ඒ වගේ ඒ කියන්නේ විද්‍යාඥයෝ අතරක් තියෙනවා පුතේ ඒ වගේ අර ඕගොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම් ජරා වැඩ, කුප්ප වැඩ ඒවා තියෙනවා පුතේ. සොයා ගැනීම කරනකොට කොච්චර අපහසුතාවද. ඒ කියන්නේ රයිට් සහෝදරයෝ පුතේ ප්ලේන් එක හදනකොට මුලින් මිනිස්සු hina වුණාලුනේ. පල්ලියෙන් පවා hina වුණාලු. ආසින් යන දේ කරන්න බැරි දෙයක් කියලා. තේරුණාද? අයිසෙක් නිව්ටන් එහෙම ආලෝකයේ වර්ණ හතකට බෙදනකොට එයාට ඒක එපා කියලා කිව්වනේ. ආලෝකය කියලා කියන්නේ මෙහෙම ලොකු සැලකිය යුතු මට්ටමක. ගැලීලියෝ ඉරේ දැම්මනේ පුතේ. නිවාසඩස්සි නීතිය ජීවිතාන්තය දක්වා. නේ? අන්න ඒකයි කියන්නේ. එහෙම ලෝකයක් මේක. හරි? අපි එහෙනම් ලියමු. වර්තමාන පරිසරයේ ජීවත් වන්නේ අතීතයේ ස්වභාවික පරිසරයේ ජීවත් වූ වෙන පාඩකට යන්න. නොහිත්ත දර්ශ වරහන් ඇතුලේ ඒ පාඩින්ම wild types කියලා ලියන්නේ. නොහිත්ත දර්ශ වරහන වහන්න වේ.
ඔවුන් පරිණාමික ක්‍රියාවලි වලට ලක්වීමෙන් ඔවුන් පරිණාමික ක්‍රියාවලි වලට ලක්වීමෙන් අද පවතින තත්වයට ක්‍රියාවලි වලට ලක්වීමෙන් අද පවතින තත්වයට වැඩි දියුණු වී ඇත. අද පවතින තත්වයට වැඩි දියුණු වී ඇත. ඔවුන් සතුව පවතින ඔවුන් සතුව පවතින ලෙඩ රෝගවලට ඔරොත්තු දීම ලෙඩ රෝගවලට ඔරොත්තු දීම කම අයහපත් පරිසරවලට ඔරොත්තු දීම අයහපත් පරිසරවලට ඔරොත්තු දීම වැනි ඥාන සාධක මොකද පුතේ අන්තිමට කිව්වේ කියන්නකෝ අයහපත් මුණ දීමට හැකියාව පැවතිනි. මෙම ඥාන කෘෂිකර්මාන්තයට හිතකර ලෙසට භාවිතා කළ හැක. අලුත් ඡේදයකට යන්න. කුසිකාර්මාන්තයට හිතකර ලෙසට භාවිතා කළ හැක. අලුත් ඡේදයකට යන්න. එක් භූගෝලීය ප්‍රදේශයකට හෝ තනුමි කවුද පුතේ අක්කා මගෙන් ඉගෙන ගත්ත? චාමි කියලා සර් අනුලේකේ මේකනේ ගෝලයෝ ඉන්නවනේ පුතේ දැන් මම වයසයිනේ පුතේ 2004 ඉඳන් උගන්වන්නේ. කෝෂිතලගේ අක්කලත් එක්කද ආවේ පුතේ? කෝෂිත අයියාගේ එයාව දන්නේ නැහැ සර්. කවිෂ්මක්කා කියලා හිටියේ. චාමිගේ යාළුවෝ ටික එතකොට කවිෂ්මක්කා කෝෂිත. දැන් මේ පාරේ A levels නේ? ඔව් සර්. හරි. පුතේ මේ වැරදීමකින් ඇඩ්මිෂන් ගත්තා. ඒක මම මේ අනිත් මාසෙට මේව කරන්නම් ඈ. අක්කලා අයියලා ඉගෙන ගත්තා. එන් ගානකට මේ ඇඩ්මිෂන් ගන්න නෑනේ. ඒක අපි ඒක කරමු. තාත්තත් යනකොටනේ ඔක්කොම කියලා යන්නේ. එනකොට එපා කියාගෙන ඉන්නේ. හරි. මේ මොකක්ද අන්තිමට කිව්වේ කියන්නකෝ. එක් භූගෝලීය ප්‍රදේශයකට හෝ රටකට පමණක් ආවේනික ජීවීහු වෙන පාඩකට යන්නේ. ආවේනික විශේෂ ඇලයිරක් වෙන පාඩෙම්මයි. ඒකදේශික විශේෂ
පරණ පාඨය. වැනි නම් වලින් හැඳින්වේ. සමහර ස්පීෂීස් ඉන්නවා පුතේ ෆ්ලැග්ෂිප් ස්පීෂීස් කියලා. දජයධාරී විශේෂ. අපි ඒක ගැන පස්සේ කතා කරමු. මම පොඩ්ඩක් මතක් කරගන්න. ඕකටම ලියමු. ඔවුන් සංරක්ෂණය මගින් ජෛව විවිධත්වය ඉහළ මට්ටමකට ගත හැක. එක දවසකට කොච්චර ජීව විශේෂ ලෝකයෙන් තුරන් වෙනවද? ඔයාලා මට කියන්න ලබන සර්. මිනිස් ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඇන්ට්‍රොපෝජෙනික් නේ. තේරුණාද? හරි. බලන්නකො එක දවසකට කොච්චර ජීව විශේෂ ලෝකෙන් තුරන් වෙනවද කියලා. කොහොම තුරන් වෙලා ගිහලා ඉතින් දිගටම තුරන් වෙලා මිනිස්සු විතරක් ඉතුරු වෙයි. හරි? ඔය තියෙන රූප සෙට් එක පුතේ ෆොටෝකොපියක් ගහලා අලෝම පුළුවන් නම් කලර්ඩ් එකක්. තව ඉන්නවා ඉතින් ගල් පාණ්ඩිය ගරාසිලොනෙන්සිස් ඒ වගේ ඔය ඇලදොලේ ඉන්නවා ලංකාවේ විතරක් ආවේනික මත්ස්‍ය විශේෂ. ඒගොල්ලෝම පිටරටවල් වලට එහෙම යවනවා පුතේ. පතිරණසාල පුතේ ඇහුන්නේ නැහැ මට කියපු එක. පතිරණසාල පතිරණස හොයාගත්තා. එයා මෙතන නෑනේ. අලුච්චිය දෙකට යන්න. කුරුල්ලොත් ගොඩක් පුතේ කුරුල්ලොත් ගොඩක් ඉන්න නීසාවෙන්නේ. ඔව් ඒ එතකොට කොටගමගේ ගෙම්බා බුෆෝ කොටගමයි සරත් කොටගම හොයාගත්ත ගෙම්බා ප්‍රොෆෙසර් කාමලිකා මැඩම් හොයාගත්ත පුන්තියස් කාමලිකේ මත්ස්‍යකේ ඉන්නවා ඒ වගේ ලියමු. ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම පස ආරක්ෂා කිරීම දේශගුණික සාධක හිතකරව පවත්වා ගැනීම දේශගුණික සාධක හිතකරව පවත්වා ගැනීම හා පරිසර දූෂණය අවම කිරීම මගින් ජෛව විවිධත්වය සංරක්ෂණය කළ හැක. විනෝදාස්වාදයේ උදෙසා පර්යේෂණ කටයුතු සඳහා හා අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් ජෛව විවිධත්වය රැක ගැනීම බෙහෙවින් වැදගත් වේ. හරි පුතේ එතකොට අපි අදට එතනින් මේ වැඩ කටයුතු ටික ඉවර කරමු. හැමෝම පාඩම් කරන්න මේ 12 පාඩමත් තව ඊකන ලොකු කොටසක් තියෙනවා.
විද්‍යුත් විච්ඡේදන නම් මම හිතන්නේ තව එහෙම ලොකු කොටසක් නැහැ. ඒක තව ඔව් පොඩ්ඩයි තියෙන්නේ. ඒක 10 වෙනි පාඩමනේ. ඒක තව පොඩි කොටසයි තියෙන්නේ. අපි ඒක කොටසයි මේක ඉවරකට පස්සේ ලබන සතියේ මම හිතන්නේ ඉවර කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ ඒක. පාඩම් කරන්න පරිස්සමෙන් ඉන්නේ දැන් මේ වෙනකොට කොරෝනා අවදානම ටිකක් වැඩි මට්ටමට ඇවිල්ලා තියෙන ඔය ෆොටෝකොපි ගහන ඒ රූප කොළ වෙන ඒවා නොකරට කමක් නැහැ. ඒවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න. පිස්සුවක් වගේ ගේම් ගහන ඒවා ඒ වගේ විකාර වැඩ නිකන් කරන්න එපා. ටීවී එක බලන එක තේරුමක් නැහැ. Tamanට පළක් ඇති වැඩක් ඉස්සරහට කරන්න පුතේ. එහෙනම් පරිස්සමින් ඉන්න හැමෝම යා. ආයිබෝවන් මුත්සන්නයි. ආයිබෝවන් ගෝන් සර්. මුත්සන්නයි හරි.